උත්සාහ යනවා කියන්නේ. ඇත්තටම ලොකු දෙයක් නෙමෙයි වෙන්නේ. මේක රත් කරනකොට මේව එහෙට මෙහෙට යනවා පුතේ. එහාට මෙහාට චලනය වෙනවා. තේරුණාද? එහෙට මෙහෙට යන්න උත්සාහ කරන. යන්න බෑනේ හිර වෙන්න මම පැක් වෙන්නනේ දාලා තියෙන්නේ. තේරුණාද? හරි. එතකොට මේ අපේ පෘථුවියේ තියෙන මතු පිට තියෙන භූතැටි වලටත් වෙන්නේ අන්නේ. යටින් රස්නේනකොට මේවා ටික ටික මොනව වෙන්නද පටන් ගන්න පුතේ? රෝජිත අයියා කියලා දෙනවනේ. නෑද අහන්නේ. හරිද? එහාට මෙහාට මොකද වෙන්න පටන් ගන්න මේ භූතැටි? චලනය වෙන්න පටන් ගන්න. අන්න එතකොට තමයි පුතේ සුනාමි තත්ත්ව ඇති වෙන්න පුළුවන්, භූමිකම්පා ඇති වෙන්න පුළුවන්, ගිනි කඳු විදාරණය වෙන්න පුළුවන්, පණ කඩාගෙන දුවන්න පුළුවන් අපිට. ඉතින් එහෙම තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඇයි ප්‍රමුදිත ඔළුවටත් තියෙන කල්පනානේ මගේ අම්මෝ භූමිකම්පාවක්වත් එයිද කියලාද? බය වෙන්න එපා. එහෙම තත්ත්වයක් ලංකාවට එහෙම තත්ත්වයක් තාම නැහැ. හරිද? මේ එතකොට තේරුණාද මෙතන සංසිද්ධිය? වාදනය නම් පොඩ්ඩක් ලස්සනට ඇඳිලා නැහැ. ඕගොල්ලෝ ටික ලස්සනට අඳින්න. මේක අච්චු පොතේ නෑ නේද පුතේ? අපි මේක අඳිමුද ලස්සනට? අඳිමුද? අනීෂ රේසන් දාලා දින මොකක්ද ප්‍රශ්නයක් අහන්නද නැත්නම් අහන්න? පැන්සලෙන් විතරක් අඳින්න නම් කරන්න ටක් ගාලා ගෙනා නැද්ද පැන්සල? මම තියෙනවා. මම අතරක් වෙන්නේ නැද්ද කොහෙදනේ? හරිද? ලස්සන අඳිමු. මම ලබන සතිය අද බැරි වුණොත් ලබන සතියේම අම්ල බෂ්ප පාඩමත් පටන් ගන්නවා. අය පටන් ගත්තා. ඊටු ටික කරනවා. ප්‍රැක්ටිකල් පාර්ට් එක පස්සේ කරමු මේක. ඒකම එතකොට අපිට මේකේ ආලෝකයක් පටන් ගන්න හැකි. පාඩම් 12ක් වෙනකම් කරන්න. දැන් අපි යන්නේ 8නේ. තව 4ක් කරන්න. මේක මෙහෙමයි. අද ලියන්න ඕනේ තව ටිකක් නැත්තම් මට ඉවර කරත හැකි. එහෙම තේරුමක් නැහැ පුතේ. තව ටිකක් හොඳට ලියමු. සර් කන්දිනවා. ඔව් අනික් කට්ටිය අඳිනවා. අනික් කට්ටිය අඳිනවා. සර් චිත්‍රෝත මම මතක කරගන්නවා ඒක. ඔව් සර් චිත්‍රපට පෙන්නන්නේ නැද්ද? චිත්‍රපට මම ඒවල උඩ පෙන්නන්නේ තමයි චිත්‍රය. සමෝට්ට තමයි දෙන්නේ. හරි හරි මම මොකද කරන්නේ මම ඒක වලක්වලා චිත්‍රය. සමෝට්ට තමයි දෙන්නේ. අනිවාර්යෙන් චිත්‍රය තමයි නැත්නම් දෙන්න. ඒක කොහොමද සාරේට කියලා නැටුම් නෑ මොන්නේ චිත්‍ර කරලා මම දන්නවා. නැටුම් කරනවා නම් ඔච්චර මතක වෙන්නේ නැටුම් කරලා හොදලා කෙනා කොල්ලා ඉන්නවද? ටික නැටුම් කළා ගෙදර ආවෙලේ පස්සේ මේ ඔව් ඒක නැටුම් කරා කියලා කෙට්ටුවක ඉන්නවනේ කියලා එකක් නැහැ නේද? ඒක ගෙදර ඇවිල්ලා මම අන්තිමට පස්සේ නැටුම් කරා කියලා කෙට්ටු වෙලාම ඉන්න ඕනේ කියලා නීතියක් නැහැ නේ. සෑඩි චිත්‍රණ ඉන්න පුළුවන් මොකද සර් බලන්න මට වඩා හොඳට භාජනය දෙලා තියෙනවා නේද? ඒක සර් කොහොමද කියන්නේ? අතින් පුතේ. මොකද්ද? පුතේ මේ මෙතන කියන්නේ උඩම තියෙන්නේ රිජිෆෝම් කැබලි භාජනය මෙතන මේ ලයිට් එක හින්දානේ භාජනය රත් කිරීම භාජනය ඇති නේද පුතේ? ඒ කියන්නේ ඉවර නැති අය කම්ප්ලීට් කරගන්න. තව වෙලා ඕන ඉන්නවද? ගොඩක් ඉන්නවා. අචුට්ටක් ඉන්න. ඔව් සර්. නෑ එම් පිරිමි ළමයෙක් නැටුම් කරාට එම් වරදක් නෑ. ඒ කියන්නේ මෙහෙම දැන් ඒ අර ලංකාවේ තියෙන දැන් මේ දනදා පෙරහැර එහෙම ඉතින් ගෑල් ළමයි මේ නටන්නේ. නේද? එහෙම ලංකාවේ නේ තියෙන්නේ ජෙන්ඩර් ප්‍රොබ්ලම්ස් තියෙන්නේ. දැන් ඔය ලෝකේ තියෙන සස්ටේනබල් ඩෙවලොප්මන්ට් ගෝල්ස් වල තියෙන එක ටාගට් එකක් තමයි ජෙන්ඩර් ඉක්වලිටි කියන එක. දල්දා වහන්සේව
හිසකෙස් අතර රඳවගෙන මේ ගේන්න හොඳයි කාන්තාවකට. හැබැයි ඒගොල්ලොන්ට මේ මොනවද යන්න බෑ ඇතුළට බලන්න නේද? ශ්‍රී මහා බෝධිය වඩම්මගෙන ආවේ කවුද? කාන්තාව නේද? කාන්තාව. හැබැයි උඩට යන්න බෑ නේද කාන්තාවන්? මහා ලංකාවේ තියෙන ගොබ්බ අදහස් තියෙන පුතේ. මෝඩ අදහස් තියෙන ලංකාවේ. අපේ මිනිස්සු. ඒ වගේ මෝඩ පන්සල් තියෙනවා පුතේ. ඒ වගේ මෝඩ අදහස් තියෙනවා. මම නම් ඈ අන්න අල්ලලා දෙන්න ඕනේ. නෑ සර් මේ හවුදුරනවා අඳුරන හින්ද ඇඳුනුම් කමට ගිහිල්ලා තියෙන්නේ. අන්න දැක්කද? මෙත්ම නෑ සර්. හරි හවුදුර අපි දන්නේ ලියමු. භාජනයකට ජලය පුරවා එය මතට එක ළඟ ඇසිරී සිටිනසේ. එහෙම දාන්න ඕන පුතේ නැත්නම් වැඩක් නැහැ. එක ළඟ ඇසිරී සිටිනසේ කැඩූ රිජිෆෝම් කැබලි සෝරි දමන්න ඉන්පසු එය හොඳින් රත් කරන්න. කිය. රත් කරන්න. එවිට ටික වේලාවකින් රිජිෆෝම් කැබලි එහා මෙහා චලනය වීමට උත්සාහ කරයි. අනුච්ඡේදයකට යන්න. එනම් මෙහිදී පහලින් හටගන්නා තාපය හේතුවෙන් ඉහළ පවතින රිජිෆෝම් කැබලි එහා මෙහා වීම සිදුවේ.
එහා මෙහා වීම සිදුවේ. එහා මෙහා වීම සිදුවේ. රූලක් කැරලා තරුවක් දාන්න. රූලක් කැරලා තරුවක් දාන්න. පෘථුවිය මත පවතින භූතැටි චලනය වන්නේද මේ හා සමාන භූතැටි චලනය වන්නේද මේ හා සමාන සංසිද්ධියක් ඇසුරෙනි. මේ හා සමාන සංසිද්ධියක් ඇසුරෙනි. හරි. පුතේ අපි බලමු පිටුව 113. 113. නුවන් නැගිටින්න. පළවෙනි ඡේදයේ හයියෙන් කියවන්න බලන්න කට්ටිය. ඔව් නේ අපේ මාතෘකාව භූතැටි සහ භූතැටි චලනයනේ. එතකොට පෘථිවි කබල ඒක තමයි තියෙන්නේ කියන්නේ. පෘථිවි කබල චලනය වෙන බව ඔබ දන්නේද? එසේ පෘථිවි කබල චලනය වීමෙන් සිදු වූ ජීවිත හා දේපල හානිය පිළිබඳව ඔබ අසා ඇති 2015 අප්‍රේල් 25 වන දින නේපාලයේ කත්මණ්ඩු අගනුවර ආසන්නයේ ඇති වූ භූතැටි කම්පනයෙන් සිදු වී ඇත්තේ යුරේසියානු ඉන්දියානු භූතැටි මායිමේහිය. මෙම ප්‍රදේශ ආශ්‍රිතව 1905 වර්ෂයේ හා 1934 වර්ෂයේදී ද විනාශකාරී භූකම්පන වාර්තා වී ඇත. ඔව් ඉතින් ඔය තියන්නේ පුතේ මේ ඒ ඇතිවෙච්ච භූමිකම්පාවක් ගැන විස්තරයක් තියෙන්නේ. භූමිකම්පාව හටගත් ස්ථානය ගැන තමයි විස්තරයක් තියෙන්නේ. අන්තර්ජාල ප්‍රවෘත්තියක්. ඉතින් අන්තර්ජාල ප්‍රවෘත්තියට අපි ඒක නිකන් පස්සේ බලමු. අනිත් පැත්ත. ආයි යටපැත්තෙන්ද මේ කෙනට කියවන්නේ. අකිඳු කියවුවාගේ මට මතකයි. යනුල් කියවුවද පුතේ අද? යන්නද? නෑ සර්. යනුල් කියවන්නේ එහා පැත්තේ පිටුවේ පළවෙනි ඡේදේ. පෘථුවියේ මතුපිට ස්තර කබලයි. එහි භූතැටි නම් වූ කොටස්වල බෙදී ඇති බව සොයාගෙන ඇත. මෙම භූතැටි එකිනෙකට සාපේක්ෂව චලනය වන බවද සාක්ෂි ලැබී ඇත. දැන් එතකොට චලනය වෙන ආකාරය ගැන මම දුන්නනේ උදාහරණයක් හොඳ. බලන්නකෝ දැන් ඒ වගේ ඕගොල්ලන්ට අඳුන ගන්න පුළුවන් භූතැටි ටික. යුරෝපා භූතැටිය කියලා එකක් තියෙනවා. ෆිලිපීන භූතැටිය. ශ්‍රී ලංකාව පිහිටලා තියෙන මොන භූතැටියද පුතේ? ඕස්ට්‍රේලියා ඉන්දු ඕස්ට්‍රේලියානු භූතැටිය තියෙන්නේ නේද? අප්‍රිකානු භූතැටිය තියෙනවා. ඇන්ටාර්ක්ටික් භූතැටිය ඒක තමයි ලොකුම එක පුතේ. උතුරු ඇමරිකානු භූතැටිය. පැසිෆික් භූතැටිය තියෙනවා. දකුණු ඇමරිකානු භූතැටිය තියෙනවා. ඒ විදිහට ඉතින් භූතැටි ගොඩාක් තියෙනවා. ඇන්ටාර්ක්ටික භූතැටිය මොනවාරවත් දිය වෙනවා. එහෙම නෑ. මේ භූමිකම්පාව දිය වෙන්නේ නෑනේ එකපාරට. කඩා වැටීම් මේ වගේ දේවල් නෙවෙයි. ඊට පස්සේ දිය වෙන්න පියවර ගන්න පුළුවන්. හරි? අපි ලියමු. මොකද නෑ ඒකේ අධික මේ ශුෂ්ක තත්ත්වයන් තියෙන සීතල සහින්දා ඒක කාන්තාරයක් වගේ ඇත්තටම අයිස් කාන්තාරයක්. හරි අලවන්නට තියන්න 8.7 8.7 7 නදී නේද? තව ටිකක් ඉගෙන ගන්න ඕනේ මං හිතන්නේ. ඔන්න පුතේ
ප්ලේට් ටෙක්ටොනික්ස් වල රූපයක් අප්ලෝඩ් කරනවා. එතකොට ඒක බලත හැකි කොච්චර ප්‍රමාණයක් තියෙනවද කියලා. විශාල මේම රූපයට අප්ලෝඩ් කරවගෙන ගිහින් බලත හැකි පුතේ. හරි. හරි. ලියමු. අපගේ පෘථිවි කබොල අපගේ පෘථිවි කබොල නිරන්තරයෙන් චලනය වීමට ලක්වේ. නිරන්තරයෙන් චලනය වීමට ලක්වේ. කබොල නිරන්තරයෙන් චලනය වීමට ලක්වේ. හරි සර්. මේ නිසා භූමිකම්පා සුනාමි හරි සර්. මොකද්ද මම කියන්නේ නැදුවේ මේ නිසා භූමිකම්පා ගිනිකඳු විදාරණය වැනි විශේෂ තත්වයන් හටගනී. තත්ත්වයන් හටගනී. අලුත් ඡේදයකට යනවා. 2015 අප්‍රේල් 25 වන දින 2015 අප්‍රේල් 25 වන දින දින නේපාලයේ කත්මණ්ඩු අගනුවර ආසන්නයේ නේපාලයේ කත්මණ්ඩු අගනුවර ආසන්නයේ අගනුවර ආසන්නයේ භූමිකම්පාවක් විශාල වශයෙන් හටගැනිනි. භූමිකම්පාවක් විශාල වශයෙන් හටගැනිනි. භූමිකම්පාවක් විශාල වශයෙන් හටගැනිනි. මෙයට හේතුව භූමිකම්පාවක් විශාල වශයෙන් හටගැනිනි. මෙයට හේතුව යුරේසියානු භූතැටිය හා ඉන්දු ඕස්ට්‍රේලියානු භූතැටිය අතර සිදු වූ ක්‍රියාවලියකි. යුරේසියානු භූතැටිය හා ඉන්දු ඕස්ට්‍රේලියානු භූතැටිය අතර සිදු වූ ක්‍රියාවලියකි. අපි ලියමු මෙහෙම 1905 වර්ෂයේද
ඒකට මේකට ලියමු 1905 වර්ෂයේද 1905 වර්ෂයේද 1934 වර්ෂයේද 1934 වර්ෂයේද අච්චුපතේ තියෙනවා පුතේ අච්චුපතත් බලන්න උතන 34 වර්ෂයේද මෙවැනි තත්වයන්ම හටගෙන ඇත මෙවැනි තත්වයන්ම හටගෙන ඇත හරි පුතේ අපි අලවන්න ඉඩ තියමු දැන් මේ දවස්වල ෆොටෝ අපි ගන්න කඩවල වලට දුවන්නේ එහෙම කලබල වෙන්න එපා ඈ හරි දැන් සමහර ළමයි මෙහෙමයි පුළුවන්කම තිබ්බත් යන්නේ නැහැ කිසිම කලබලයක් නැහැ හෝම්වර්ක් කරන්න කිසිම කලබලයක් නැහැ පාඩම් කරන්න කිසිම කලබලයක් නැහැ විභාගයේදී තමයි පොඩ්ඩක් කලබල වෙන්නේ ඒ ඉතින් මොකුත් බෑනේ පුතේ එතකොට හරිද පාඩම් කරන්න කිසිම කලබලයක් නැහැ හරි 8.8 අලවන්න ඉඩ තියන්නේ පිටුව 114 මගේ නම් නෑනේ ඉස්සෙල්ලා 8.4 තිබ්බේ 8 කීයද ඉස්සෙල්ලා අලවන්න ඉඩ තියන්න කිව්වේ මේක මගේ තියෙන 8.7 කියලා ඒක තමයි 8.8 නේද අලවන්නේ දැන් 8.8 කියමු පෘථුවියේ මතුපිට ස්තරය වන පෘථුවියේ මතුපිට ස්තරය වන කබොල පෘථුවියේ මතුපිට ස්තරය වන කබොල මතුපිට ස්තරය වන කබොල භූතැටි කොටස් වලට භූතැටි කොටස් වලට බෙදී ඇත භූතැටි කොටස් වලට බෙදී ඇත භූතැටි කොටස් වලට බෙදී ඇත මේවා එකිනෙක මේවා එකිනෙක සාපේක්ෂව චලනය වන බව සාපේක්ෂව චලනය වන බව භූවිද්‍යාඥයින් විසින් භූවිද්‍යාඥයින් විසින් හඳුනාගෙන ඇත භූවිද්‍යාඥයින් විසින් හඳුනාගෙන ඇත ඇයි ඒ කොච්චරයි තියෙන්නේ බලමු ඇයි අපේ තව පොතක් තියෙනව නේද ඒකනේ තව පොතක් තියෙනවනේ ඒකේ ලොකු පොතක් නෙමෙයි හරි තරුවක් දාන්න වෙන පාටකින් මෙලෙසට විලියන සාමාන්‍ය පාටින් මෙලෙසට භූතැටි සාපේක්ෂව චලනය විය හැකි භූතැටි සාපේක්ෂව චලනය විය හැකි
ප්‍රධාන ආකාර තුනකි. සිලුනි කියුවේ නෑ නේද පුතේ අද? නෑ සර්. හරි. සිලුනි කියවන්න උතන සිම්පල් A කියලා තියෙන්නේ. සිම්පල් A කියන එක කියන්නේ රූපේ දැක්වෙන ආකාරයේ චලනයකදී භූතටි දෙක එකකින් ඈත් වේ. මෙහිදී ගැඹුරු ආඝාතයක් ඇතිවිය හැකිය. ට්‍රෙන්චර්ස් හැදෙනවා. මේ වගේ තියෙනවා පුතේ භූත ඇටි බලන්න. මේවා මෙහෙම ඈත් වෙනවා පුතේ. මේ වගේ ඈත් වෙනවා. ට්‍රෙන්චර්ස්. ඒතකොට ගැඹුරු කොටසක් නෑදෙන්නේ. දැන් ලෝකේ ගැඹුරු මේක මරියානා ආඝාතය කියන්නේ ඒ වගේ නේද? හරි. චමෝ ඊළඟ එක කියන්න පුතේ හයියෙන් කියන්න ඕනේ. දැක්වෙන ආකාරයෙන් චලනයේදී එක් භූතටියක් අනෙක් භූතටියට පහළට දෙපාරක් ඉහළට ගමන් කරයි. පහළට තෙරපා. තෙරපා ඉහළට ගමන් කරයි. මෙහිදී භූකම්පන ඇතිවිය. මේ බලන්නකෝ මෙහෙම තියෙනවා එකක් අනිකව තල්ලු කරගෙන උඩට යනවා. අනිත් එක පල්ලෙහාට තල්ලු කරගෙන එයා උඩට යනවා මෙහෙම. අනිත් එක්කනව පල්ලෙහාට තල්ලු කරගෙන උඩට යනවා. ඔය සුනාමි තත්ත්වය ඇතුලේ 2004 ඔය වගේ දෙයක් හින්දා. තේරුණා? ඊළඟට හිරුන් කියවුවා වගේ මතකයි. කවිෂ්ක කියන්න පුතේ C රූපයේ දැක්වෙන ආකාරයට චලනයකදී භූතටි එකිනෙකට මත ලිස්සයි. මෙහිදී භූගත කම්පන ඇතිවිය හැකිය. මෙහෙම පුතේ එකිනෙක ලිස්සා යනවා මෙහෙම. හරි? තේරුණා නේද? ඉතින් මතක තියාගන්න. ඒකෙන් මොකද වෙන්නේ? ඇයි තිබිච්ච පිටියම වෙනස් වෙන එකක් මෙහෙට යනවා එකක් මෙහෙට යනවා. ඒකෙන් සුනාමියක් ඇති වෙන්නේ? ඕන දෙයක් ඇති වෙන්න පුළුවන්. භූමිකම්පාවක් ඒ වගේ ඕනම දෙයක් ඇති වෙන්න පුළුවන්. මේ ටොනඩෝ එක? ටොනේඩෝ කියන ඒවා පුතේ වායුගෝලයක්. ඒත් වායුගෝලයේ සම්බන්ධ දෙයක්. මේක මේ පොළොව ගැන අපි කතා කරන්නේ. එහෙම ඇතුළට යනවා. ඒක වායුගෝලය සම්බන්ධ සංසිද්ධියක් ඔය කතා කරන්නේ. ඒක ඇට්මොස්ෆියර්. මේක ලිතොස්ෆියර්. ඉතින් පොළොව යට කරකුණාම උඩ ටොනේඩෝ එන්න පුළුවන්ද? යට කොහෙද ටොනේඩෝ ඇති වෙලා තියෙන්නේ? එහෙම ආරංචිලා තියෙනවද? දියසුලිය ඇති වෙන්නේ ඒකෙන් නෙමෙයි. හරි. ඔය ෆිල්ම් වල එහෙම දකින්න ඒවා ඇත්තට හිතා ගන්න එපා ඈ. හරි. අපි මෙහෙමයි කරන්න ඕනේ වැඩේ. සිම්පල් A කියන එක ලස්සනට වෙන පාටකින් ලියනවා. ඒකට අදාළ රූප පුතේ තව විනාඩි 5ක් වගේ තියෙන්නේ. ඒකට අදාළ රූපේ අඳිනවා එතනින්. ඇඳලා පාට දාන්න ඕනේ. සිම්පල් D එක ලියනවා. ඒකට අදාළ රූපේ අඳිනවා ලස්සනට. සිම්පල් C එක ලියනවා. ඒකට අදාළ රූපේ අඳිනවා ලස්සනට. ඊට පස්සේ පොඩි වාක්‍යයක් තියෙනවා මම ඒක කියවන්නම්කෝ බලන්න. භූතටි චලනය වන්නේ ඊතා සෙමිනි. එය වසරකට සෙන්ටිමීටර 1 2ක් පමණ වේ. ඔන්න දැන් චලනය වෙනවා හිතන ඇතුලේ නිකන් රේසින් කාර් යනවා වගේ නෑ. ඊතා සුළු ප්‍රමාණ වලින් චලනය වෙන්නේ වසරකට සෙන්ටිමීටර 1 2ක් වගේ ප්‍රමාණයක්. සෙන්ටිමීටර 1 2ක් බලතැන්ගෙන අඩුලා නම් කොච්චරයිද කියලා නේද? අපිට එතකොට කිලෝමීටර ගානක් ඒක තමයි කියන්නේ බලන්න ඒ වුණාට ඒකෙන් ඇති වෙන හානි සුනාමි භූමිකම්පා ඒ වගේ දෙයක් නේ. ඒ දැන් ලියන්නක් ගාලා භූතටි චලනය වන්නේ ඊතා සෙමිනිය වසරකට සෙන්ටිමීටර 1 2ක් පමණ වේ කියන එක ලියලා ඒක කොටු කරමුද ඩක් ගාලා අර ටිකට ඉඳ තිබ්බනේ වෙන පාඩකින්ද? ඔව් වෙන පාඩකින් ලියමු නේද කියන්න පුතේ. සර් මේ කියන්නේ දැන් කියන භූමිස අනාගතයට යද්දී ඉන්දියාව ශ්‍රී ලංකාව මේ කියන්නේ එකට වගේ තිබ්බනේ. ඒක වෙන් වුණා වගේ අනාගතයට යද්දී දැන් තියෙන භූමිත් වෙන් වෙනවා වගේ. ඉන්දියාවයි ශ්‍රී ලංකාවයි එකට තිබ්බා කියන එක මේ එහෙමමයිද? ඒක 100%ක් එහෙමම නෑ පුතේ ඈ. ඔව් ඉතින් මේ ලෝකෙම එකට නේද තියෙන්නේ? ඈ? ලෝකෙම එකට. අන්න හරි මම ඒක කියලා දෙන්නම්. එතකොට භූකම්පන ඈත්ලා ඈ? මොකද්ද කොටන්නේ? අර පුතේ යටින් ලියන් තියෙන භූතටි චලනය වන්නේ ඊතා සෙමිනි. එය වසරකට සෙන්ටිමීටර 1 2ක් පමණ වේ. ඔව් කියන්නේ.
ඒක තරම් පොඩි කරලා වැඩි ලොකු වෙන්නේ. ඔව් ඉතින් ඒක තමයි. ඒක නිසා ඒ කියන්නේ මෙන්න මේක වෙදි පළවෙනි එක වෙද්දි අවුරුදු ගානක් ගිහිල්ලා එතකන් නේ. ඔව්. ඒක ඒක උනාට පස්සේ නම් වෙති වැඩි. මම දැන් දානවා ඊට අදාළ රූපයක් ඈ. ඊට බලන්න. ඔව් ඒ වගේ දෙයක් වුණාම කොයි වගේ තත්ත්වයක්ද ඇති වෙන්නේ? සර් ඔව්. මොකද ඉන්නවද සීබ්‍රා වගේ මාළුවේ? ඉන්නේ ඉතින්. මුදු සිංහයා. කනවාද සර්? මාළු කන්නේ. ඔව්. නෑ අපිව කන්නේ. ඒක නම් දන්නේ. හරි නේද? එහෙනම් ලියලා ඉවරයිනේ කට්ටියම. අපි ලබන සතියේ මේ පාඩම ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා පුතේ. චුට්ටයි තියෙන එක පිටුවයි තියෙන්නේ. පරිස්සමෙන් ඉන්න ඕනේ. හොඳට පාඩම් කරන්න ඕනේ පුතේ. කට්ටිය පාඩම් නොකරන බවක් තමයි මට නම් පේන්නේ. පෙර කොටස් හා පසු කොටස් අධ්‍යයනය කරන්න ඕනේ. එදිනදා වැඩ කටයුතු එදිනදාම කරන්න. එහෙනම් පුතේ හැමෝම පරිස්සමෙන් ඉන්න. ආයිබෝවන් බුදු සරණයි. අයිබෝවන් good night පුතේ පරිස්සමෙන්. හරි හොඳයි. හරි පුතේ හරි